साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रद्धा बुद्धि संपन्न कारुणिक वासनावंत पिंगतुनि सूत्र දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ 36 වන සූත්‍ර දේශනාව මහා සච්චක සූත්‍රය සච්චකට දේශනා කළ මහා සූත්‍ර දේශනාව විදිහට මේ සූත්‍රය අපිට සිහිපත් කරන්න පුළුවන් සච්චක බුදුරජාන් වහන්සේව මුණ ගැහෙනවා ඒ වගේම කාය හා චිත්ත භාවනා වඩන්නන් ගැන සඳහන් කරනවා ඉතින්ද කාය භාවනා කුමක්දයි කියලා පැහැදිලි කරනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දියුණු කළ කය හා සිත පිළිබඳව, ඒ වගේම දියුණු කළ නැති කය හා හිත ගැන විස්තර කරනවා. ඒ වගේම තමන් වහන්සේ පැවිදි වෙච්ච දා ඉඳන් කිසිම දුකක් හරි සැපක් හරි තමන්ගේ හිත යටපත් කළේ නැති බව බුදුරජාන් වහන්සේ පවසනවා. ඒ වගේම පැවිදි වෙච්ච ආකාරයේ ගුරුවරු මුණ ගැහිච්ච ආකාරයේ, ඒ වගේම සේනානි නියංගමේදී වැටිච්ච උපමා තුනක් පිළිබඳව එවැගේම දුෂ්කර ක්‍රියා කළ ආකාරය අප්‍රාණික ධානයේ වඩපු ආකාරය ආහාර අඩුවෙන් ගත්ත හැටි ඒ වගේම ශාරීරිකව ඇතිවෙච්ච පීඩා පිළිබඳව එවිට දෙවිවරු හා මිනිස්සු දක්ව ප්‍රතිචාර පිළිබඳව සිහිපත් කරනවා දුෂ්කර ක්‍රියා අත්හැරීම හා පස්වග භික්ෂුන් අත්හැර යාම ධාන හා ත්‍රිවිද්‍යා ලැබීම හා ධර්ම දේශනා කිරීමේදී තමන් වහන්සේ තුළ පවතින සමාධිය පිළිබඳව දහවල් නිදා ගැනීම පිළිබඳ බුද්ධ මතය එවැගේ මුලා වීම හා මුලා නොවීම පිළිබඳ විස්තර කරනවා එවැගේම ශාස්ත්‍රවරුන් සංසන්දනය කරමින් බුදුරජාණන් වහන්සේව සත්‍යක වර්ණනා කිරීම මේ සූත්‍රය තුල අපිට දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාව වැඩ සිටි සමයක සත්‍යකයි බුදුරජාණන් වහන්සේ අතර ඇතිවෙච්ච සාකච්ඡාක ප්‍රතිඵලයක් විදිහට මේ මහා සත්‍යක සූත්‍රය අපිට සිහිපත් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහ වනයේ කූටාගාර ශාලාවේ වැඩ ඉන්න දවසකදී උදේවරුේ පිණ්ඩපාත යන්න සෝදානම් වෙලා ඉන්න මොහොතක නිගණ්ඨ පුත්‍ර සච්චක ව්‍යායාම පිණිස අවදගෙන යමින් ඉඳලා මහවණේ කූටාගාර ශාලාව දෙසට ආවා. ඒක දැක්ක ආනන්ද හාමුදුරුවෝ දුරදීම ආනන්ද හාමුදුරුවෝ දැකලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරන ස්වාමීනි කතාවේ දක්ෂ තමා පඬිතෙක් කියලා කියාගන්න බොහෝ දෙනා විසින් හොඳයි කියලා සම්මාන කරන ලද නිගණ්ඨ පුත්‍ර සච්චක එනවා. ස්වාමීනි ඔහු බුදුන්ගේ අගුණ කියන්න කැමති කෙනෙක්, ධර්මයේ අගුණ කියන්න කැමති කෙනෙක්, මහා සංඝරත්නයේ අගුණ කියන්න කැමති කෙනෙක්. ඒ නිසා ස්වාමීන් අනුකම්පා උපදවලා මොහොතක් වැඩ ඉන්න කියලා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට සිහිපත් කළ ඉල්ලීමක් සිදු කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පනවලලද ආසනේ වැඩ හිටියා. ඊට පස්සේ මොකද වුනේ? අර නිගණ්ඨ පුත්‍ර සච්චක බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග පිළිසඳර කතා බහේ යෙදලා පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට යම් දෙයක් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කරපු දේ මුල් කරගෙන තමයි මේ සූත්‍රය දේශනාව ආරම්භ වෙන්නේ. එතෙන්දී සත්‍යක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඇතම් ශ්‍රමණක් බ්‍රහ්මණයන් කාය භාවනාවෙන් යුක්තයි, හැබැයි චිත්ත භාවනාවෙන් යුක්ත නැහැ. ඒ නිසා ඔවුන්ට ශාරීරික වේදනා ලැබෙනවා. ඒ වගේම සමහරක් ශ්‍රමණක් බ්‍රහ්මවරු චිත්ත භාවනාවෙන් යුක්තයි, කාය භාවනාවෙන් යුක්ත නැහැ. ඒ නිසා ඔවුන්ට මානසික වේදනා ලැබෙනවා. ඒ කියන්නේ කාය භාවනාවෙන් යුක්ත චිත්ත භාවනාවෙන් යුක්ත නැති අයට ශාරීරික වේදනා ලැබෙනවා. ඒ වගේම චිත්ත භාවනාවෙන් යුක්ත කාය භාවනාවෙන් යුක්ත නැති අයට මානසික වේදනා ලැබෙනවා කියලා සත්‍යක බුදුරජාණන් වහන්සේට සිහිපත් කළා. ඒ වගේම මේ දෙගොල්ලන්ටම ශාරීරික දුක් වේදනාවෙන් පීඩා විඳිනකොට, ඒ වගේම මානසික දුක් වේදනාවෙන් දුක් පීඩා විඳිනකොට කලව තද වෙනවා. ඒ වගේම පපුව පැලෙන්නවා. ඒ වගේම කටින් උණුලේ එනවා, පිස්සු හැදෙනවා. ඒ වගේම සිහි විකල් වෙනවා කියලා මේ සත්‍යක බුදුරජාණන් වහන්සේට සිහිපත් කළා. ඒ වගේම සත්‍යක බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා කාය භාවනා පමණක් වඩන අයගේ හිත ඒ මොහොතේදී කයට අනුව තියෙන හින්දා, ඒ වගේම ඔවුන් කයට වසඟ වී තියෙන නිසා එහෙම වෙනවා කියලා බුදුහාමුදුරන්ට සත්‍යක සිහිපත් කරනවා. ඒකට හේතුව තමයි ඒ ඇත්ත සිත දියුණු නොකළ නිසා කියලා සත්‍යක තවදුරටත් සිහිපත් කරනවා. ඒ වගේම චිත්ත භාවනා පමණක් වඩන අයගේ කය ඒ මොහොතේදී සිතට අනුව තියෙන නිසා ඔවුන් සිතට වසඟ වෙලා තියෙන හින්දා එහෙම වෙනවා කියලා සත්‍යක සිහිපත් කරනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ චිත්ත භාවනා වැඩුවට මොකද
කාය භාවනාව කරන්නේ නැති නිසා කියලා සත්‍යක සිහිපත් කරනවා. අන්න ඒ විදිහට සිහිපත් කරලා සත්‍යක බුදුරජාන් වහන්සේට සිහිපත් කරනවා. බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ චිත්ත භාවනාවෙන් වාසය කරනවා. නමුත් කාය භාවනාවෙන් වාසය කරන්නේ නැහැ කියලා Tamanට හිතනවා කියලා බුදුරජාන් වහන්සේ සමග සත්‍යක සිහිපත් කළා. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සත්‍යකෙන් අහනවා ඔබ ඔය කාය භාවනාව හැටියට අහලා තියෙන මොන වගේ දෙයක්ද කියලා. ඊට පස්සේ ඒකට සත්‍යක පිළිතුරු දෙනවා. ඒ තමයි නන්ද වච්ච කිස සංකිච්ච මක්කලී ගෝසාල කියන ආචාර ධර්ම අත්තරපු නිර්වත් තාපසෝරු කාය භාවනා වඩන ආකාරය තින්දි බුදුරජාන් වහන්සේට සත්‍යක සිහිපත් කරනවා. එහිදී ඔවුන් කාය භාවනා වඩන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ දන් වළඳලා අතලෙව කනවා. ස්වාමීන් එන්න කිව්වහම එන්නේ නැති සීලයක් තියෙන්නේ. ස්වාමීන් සිටින්න කිව්වහම ඉන්නේ නැහැ. නොසිටින සීලයක් තියෙන්නේ. ඒ වගේම තමන් උදෙසා කළ දානෙ පිළිගන්නේ නැහැ. බත් මුට්ටියේ කට ළඟින් දෙන දානෙ පිළිගන්නේ නැහැ. හැලමුවෙන් දෙන දානෙ පිළිගන්නේ නැහැ. එලිපත්‍ය අතරින් දෙන දානෙ පිළිගන්නේ නැහැ. දඩු වැට අතරින් දෙන දානෙ පිළිගන්නේ නැහැ. මෝල් ගස් අතරින් දෙන දානෙ පිළිගන්නේ නැහැ. දෙන්නේ අනුභව කරද්දී දෙන දානෙ පිළිගන්නේ නැහැ. ගැබිනි මාතාවක් දෙන දානෙ පිළිගන්නේ නැහැ. කිරිදෙන මවක් දෙන දානෙ පිළිගන්නේ නැහැ. පුරුෂයන් අතරට ගිය ස්ත්‍රිය දෙන දානෙ පිළිගන්නේත් නැහැ. සම්මාදම් කොට පිසු දානෙ පිළිගන්නේත් නැහැ. බල්ලෙක් ඉන්න තැනදී දුන්නු දානෙ පිළිගන්නේත් නැහැ. ඒ වගේම මේ බල්ලෙක් ඉන්න තැනදී දෙන දානෙ ඕට නොදී පිළිගන්නේ නැහැ. ඒ වගේම මැස්සෝ කැටි කැහැලා ඉන්න තැන්වල ඉඳගෙන ඉන්නකොට දෙන දානෙ පිළිගන්නේ නැහැ. මාළු මස් නොවලඳන පිරිසක්, ඒ වගේම සොරා රා තුසෝදක නොබන පිරිසක්, ඒ වගේම එක ගෙදරකින් ලැබෙන එක් බත් පෙන්නකින්, ගෙවල් දෙකකින් ලැබෙන බත් පෙන්නු දෙකකින්, ගෙවල් හතකින් ලැබෙන බත් පෙන්නු හතකින් යැපෙන්නේ. එක බත් හැන්දකින්, බත් හැන්ද දෙකකින්, බත් හැන්දි හතකින් එක දවසක් කරලා, දවස් දෙකක් කරලා, දවස් 7ක් කරලා, ඒ විදිහට සති දෙකක් කරලා දාන ගන්න. මේ විදිහට බත් වාර වැළඳීමේ යෙදී සිටින පිරිසක් කියලා. එහිදී මේ නන්ද වච්ච කිස සංකිච්ච මක්කලි ගෝසාල කියන අය ඒ කාය භාවනා වඩන ආකාරය පිළිබඳව සිහිපත් කළා. ඒ වගේම ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ සත්‍යකෙන් අහනවා ඔවුන් යැපෙන්නේ මේ විදිහටම පමණක්ද කියලා. එතකොට සත්‍යක පිළිතුරු දෙනවා නෑ බවත් ගෞතමයන් වහන්සේ සමහර දවස්වලට ඔවුන් හොඳ කෑම ಜಾති කනවා. හොඳ දේවල් අනුභව කරනවා. හොඳ දේවල් රස විඳිනවා. හොඳ බීම ಜಾති බොනවා. ඒ විදිහට ඔවුන් තමන්ගේ කය ශක්තිමත් කරගන්නවා කියලා, පුෂ්ටිමත් කරගන්නවා කියලා, තෙල් ගතිය වැඩි කරගන්නවා කියලා සත්‍යක බුදුරජාන් වහන්සේට පවසා සිටියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සත්‍යකට සිහිපත් කරනවා එහෙනම් කලින් තිබුණු දුෂ්කර ක්‍රියාව අත්හැරලා පසුව කනබන දේවල් දිහා බැලුවම ඔවුන් කාය භාවනාව කියලා කරන්නේ තමන්ගේ කය මහත් වීමත් කෙට්ටු වීමත් විතරක්නේ කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ. කාලයකට කෙට්ටු වෙනවා, කාලයකට මහත් වෙනවා. ඒ විදිහට කය මහත් කර ගැනීමත් කෙට්ටු වීමත් විතරයි ඒගොල්ලෝ කාය භාවනාව කියලා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකට සිහිපත් කළා. ඊට පස්සේ එහෙම සිහිපත් කරපු බුදුරජාන් වහන්සේ සත්‍යකගෙන් අහනවා ඔබ චිත්ත භාවනාව ගැන අහලා තියෙන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ සත්‍යකට චිත්ත භාවනාව ගැන බුදුරජාන් වහන්සේ විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න බැරි වුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සත්‍යකට පවසනවා තමන් වහන්සේට කාය භාවනාව ගැන ඔහු පැවසූ විස්තරයට අනුව ඒ කියන්නේ ඒ කාය භාවනාව ආර්ය විනය තුළ ධාර්මික කාය භාවනාවක් විදිහට හඳුන්වන්නේ නැහැ කියලා. ඒ නිසා කාය භාවනාව ගැන නොදන්න ඔබ චිත්ත භාවනාව ගැන දැනගන්නේ කොහොමද කියලා පවසපු බුදුරජාණන් වහන්සේ සත්‍යකට සිහිපත් කරන තමන් වහන්සේ සත්‍යකට දියුණු නැති කය පිළිබඳවත්, දියුණු නැති හිත පිළිබඳවත්, දියුණු කය පිළිබඳවත්, දියුණු හිත ගැනත් කරුණු කාරණා කියලා දෙන්නම්. ඒක හොඳට අහගන්න, තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකට සිහිපත් කළා. ඒ වෙලාවේදී නිගණ්ඨ පුත්‍ර සත්‍යක එහෙමයි කියලා තමන්ගේ කැමැත්ත බුදුරජාණන් වහන්සේට පැවසුවට පස්සේ බුදුරජාණන් වහන්සේ සත්‍යකර ධර්මයේ දේශනා කරන්න, අය වගේම ධර්මයේ පැහැදිලි කරන්න ආරම්භ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා නොදියුණු කයකුයි නොදියුණු සිතකුයි ඇති වෙන්නේ කොහොමද කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ අභාවිත කය හා අභාවිත සිත පිළිබඳව මෙහෙම සිහිපත් කරනවා. අසෘතවත් පෘථග්ජනයාට සැප වේදනා උපදිනකොට එතකොට ඒ සැප වේදනාවෙන් ලැබෙන ස්පර්ශය නිසා ඒ සැපයට ඔහු සරාගී වෙනවලු. ඒ වගේම මේ සැප සරාගී බවට පත් වෙනවා. ඒ සැප සරාගී බවට පත් වුණාට පස්සේ ඔහු සතුටක් ලබනවා. ඒ වගේම මේ සැප වේදනාව නැති වී යනවා. ඒ සැප වේදනාව නැති වෙලා දුක් වේදනාව පැමුණාට පස්සේ ඒ දුක් වේදනාවෙන් යුතු ස්පර්ශයක් ලැබෙනකොට ඔහු මොකද කරන්න? ශෝක කරනවා, ක්ලාන්ති හදා ගන්නවා, වැළපෙනවා, පපුවියක් ගහ ගන්නවා, සිහි විකල් කර ගන්නවා.
එතකොට ඔහුට ලැබුණු ඒ සැප වේදනාවෙන් ඔහුගේ සිත යට කරගෙන ගියේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා දියුණු කයක් ඔහුට තිබිච්ච නැති නිසා. ඒ කියන්නේ නොදියුණු කයක් තිබිච්ච නිසා. ඒ වගේම දුක් වේදනාවෙන් ඔහුගේ සිත යටපත් උනේ නොදියුණු සිතක් තිබිච්ච නිසා. මෙන්න මේ විදිහට නොදියුණු කය නිසා සැප වේදනාව සිත යටපත් කර ගැනීමත් නොදියුණු සිත නිසා දුක් වේදනාව සිත යටපත් කර ගැනීමත් සිදු උනේ ඒ අභාවිත කය හා අභාවිත සිත නිසා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන. ඒ කියන්නේ දියුණු කරපු නැති කයකොත් දියුණු කරපු නැති හිතකොත් තිබෙච්ච නිසා තමයි ඒ සැප වේදනාවට සිත යටපත් උනේ. ඒ වගේම දුක් වේදනාවට සිත යටපත් උනේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා භාවිත කය හා භාවිත සිත. ඒ කියන්නේ දියුණු කරපු සිත සහ දියුණු කරපු කය පිළිබඳව. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා සුතවත් ආර්ය ශ්‍රාවකයාට සැප වේදනා උපදිනවා. එවිට ඔහු ඒ සැප වේදනාවෙන් ලැබෙන ස්පර්ශය නිසා සැපයට සරාගී වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු ඒ නිසා සතුටක් ලබන්නේ නැහැ. එතකොට ඒ සැප සරාගී බවට පත් නොවන නිසා ඒ වගේම ඒ සැප වේදනා ඊට පස්සේ නැති වෙලා යනවා. එතකොට ඒ සැප වේදනා නැති වෙලා ගියාට පස්සේ ඒ දුක් වේදනා පැමිණෙනවා. ඒ දුක් වේදනා වලින් යුත් ස්පර්ශයක් ලැබෙනකොට ඔහු ශෝක කරන්නේ නැහැ. ක්ලාන්තය හදාගන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. පපුවේ අත් ගහගන්නේ නැහැ. සිහිවිකල් වෙන්නේ නැහැ. ඒ වගේම ඔහුට ලැබිච්ච සැප වේදනාව ඔහුගේ හිත යට කරගෙන යන්නේ නැහැ. ඒ මොකක් නිසාද? දියුණු කයක් තිබුණු නිසා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේම දුක් වේදනාව ඔහුගේ හිත යට කරගෙන යන්නේ නැත්තේ ඔහුට දියුණු සිතක් තිබුණු නිසා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ නිසා මෙන්න මේ විදිහට දියුණු කය නිසා සැප වේදනාව සිත යටපත් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දියුණු සිත නිසා දුක් වේදනාව සිත යටපත් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මොකක් නිසාද? ඒ භාවිත කය හා භාවිත සිත නිසා කියලා බුදුරජාන් වහන්සේ සිහිපත් කළා. කියන්නේ දියුණු කරපු කය නිසා, දියුණු කරපු සිත නිසා සැප වේදනාවට ඒ වගේම හිත යටපත් වෙන්නේ නැහැ. ඒ වගේම දුක් වේදනාවට සිත යටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සැප වේදනාවට සිත යටපත් කරගන්නත් බෑ, දුක් වේදනාවට සිත යටපත් කරගන්නත් බෑ. මොකක් නිසාද? දියුණු කයක් සහ දියුණු හිතක් තිබෙච්ච නිසා කියලා බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා තමන් වහන්සේ පැවිදි වෙච්ච දා පටන් කිසිම දුකක් හරි සැපක් හරි තමන් වහන්සේගේ සිත යටපත් කළේ නැහැ කියලා. එතකොට සත්‍යකඩ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඒ ආකාරයට. එතකොට සත්‍යක අර කාරණා ටික ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදුනා කියලා සත්‍යක බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා. ඔබ වහන්සේ දියුණු කරන ලද කයකෝයි දියුණු කරන ලද හිතකෝයි තියෙනවා කියලා ඔබ වහන්සේට දියුණු කරන ලද කයකෝයි දියුණු කරන ලද සිතකෝයි තියෙනවා කියලා සත්‍යක බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සත්‍යකට සිහිපත් කරනවා ඔබ විසින් කරුණු තේරුම් අරගෙන එහෙම කිව්වත් මම මේ ගැන ඔබට කියන්න කැමතියි කියලා සත්‍යකට බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. තමන් වහන්සේ යම්කිසි දවසක කෙස් රැවුල් කපලා කසාවත් හැඳගෙන ගිහිගේ නික්මලා මේ පැවිදි ජීවිතයටපත් වුණා. දෙදා ඉඳලා සැප වේදනාව විසින් තමන් වහන්සේගේ සිත යටපත් කිරීමක් හරි දුක් වේදනාව විසින් තමන් වහන්සේගේ සිත යටපත් කිරීමක් හරි සිද්ධ වුණේ නැහැ කියලා. ඒ කියන්නේ පැවිදි උදා පටන් අද වෙනකම් දුක් වේදනාවෙන් සිත යටපත් කිරීමක් හරි සැප වේදනාවෙන් සිත යටපත් කිරීමක් හරි සිද්ධ වුණේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකට සිහිපත් කරනවා. ඒ වෙලාවේ සත්‍යක බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා එහෙනම් බවත් ගෞතමයන් වහන්සේට යම් සැප වේදනාවක් විසින් සිත යට කරනවා නම් ඒ වගේ සැප වේදනා ඇතුණේ නැතුව ආවද්ද? ඒ වගේම යම් දුක් වේදනාවක් විසින් සිත යට කරගෙන යනවා නම් එවැනි දුක් වේදනාවක් ඇතුණේ නැතුව ආවද්ද කියලා සත්‍යක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මොකද නැත්තේ කියලා තමන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතය පිළිබඳව සත්‍යක සමග බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතෙන්දී බෝධිසත්ව කාලයේ සිහිපත් කරන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා බුද්ධත්වයට පත් වීමට ඉස්සෙල්ලා සම්මා සම්බුදු නොවෙච්ච බෝසත් කාලෙදී මේ ගිහි ජීවිතය ගත කිරීම හරිම කරදරයි. කෙලස් දුවිල්ල පිරිච්ච මාවතක්. මේ පැවිද්ද නම් අහස වගේ තනක්. ගිහි ගෙදර ජීවත් වෙමින් ඒකාන්ත පිරිපුන් ඒකාන්ත පිරිසුදු මේ සුදු බබසර සුරකින එක පහසු දෙයක් නෙවෙයි. නිසා කෙස් රැවුල් බාල කසාවත් තොරවල ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන එක තමයි හොඳ කියලා තමන් වහන්සේට සිතුවිල්ලක් පහළ වුණා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ අනුව කළු පාට කෙස් සහිත සොඳුරු යෝන් වයසේදී ජීවිතයේ පළමු වයසේදී මව්පියන් අකමැතිව සිටිද්දී ඔවුන් කඳුළු පිරි මුහුණින් හඬා වැටෙද්දී
කෙස් රැවුල් බාගෙන කහට වස්ත්‍ර පොරෝගෙන ගිහිගේ නික්මලා තමන් වහන්සේ පැවිදි වුණා කියලා සත්‍යකට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එසේ පැවිදි වෙලා කුසලයේ කුමද්ද කියා හොයන කෙනෙක් බවට පත් වුණා කියලත් නිවන හොයන කෙනෙක් බවට පත් වූ බවත් සත්‍යකට බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ විදිහට තමන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතය සිහි කරන අපේ බුදුරජාණන් වහන්සේ මේ බෝධිසත්ව කාලේ තමන් වහන්සේට හමු වෙච්ච විශේෂ ගුරුවරු දෙන්නෙක් පිළිබඳවත් සත්‍යක සමග සිහිපත් කරනවා. ඒ තමයි බෝධිසත්ව කාලේදී හම්බෙච්ච පළවෙනි ගුරුවරයා ආලාර කාලාම. එතකොට ආලාර කාලාම කියන ගුරුවරයා ළඟට ගියාට පස්සේ ගිහිල්ලා ඇහුවා ඔහුගෙන් ධර්ම විනී බඹසර හැසිරෙන්න කැමතියි කියලා. ඔහු ළඟ. එතකොට ආලාර කාලාම තමන්ට ඔහු ගාව බඹසර වාසය කරන අවසර දුන්නාලු. එතකොට අවසර දීලා ආලාර කාලාම කිව්වලු බුද්ධිමත් කෙනෙක්ට සුළු කලකදී ඔහුගේ ධර්මයේ තමා තුළින්ම තේරුම් අරගෙන සාක්ෂාත් කොට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ විදිහට තමන් වහන්සේ ඔවුන් තොල්සොලවල යමක් කියන පමණින්ම ඔහුගේ ධර්මයේ හා ධර්ම ක්‍රමයේ තේරුම් ගත් බවත් ඔහුගේ ධර්මයේ දන්නා කෙනෙක් බවට දකින කෙනෙක් බවට පත්වෙච්ච බවත් අනිත් උදවියේ පවා තමන් වහන්සේ පිළිබඳ එහෙම ප්‍රකාශ කළා කියලා ඊ타මත්ම සුළු කලකින් ආලාර කාලාම තුළ තිබිච්ච ධර්මයේ ඉගෙන ගත්ත කියලා සත්‍යකර බුදුහාමුදුරු සිහිපත් කළා. එතකොට ආලාර කාලා මේ ධර්මයේ කියන්නේ හුදෙක් ශ්‍රද්ධාවකින් පමණක්ම නොවන බවත් ඒ වගේම තමන්ම අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන ඇත්ත වශයෙන්ම ආලාර කාලාම තමන් කියන මේ ධර්මයේ දැනගෙන ඉන්න කෙනෙක් දැකගෙන ඉන්න කෙනෙක් කියලා තමන්ට සිතුණු බවත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එහෙම කල්පනා කළ එහෙම හිතලා ඊට පස්සේ ආලාර කාලාම ළඟට ගිහිල්ලා ඔබේ අවබෝධය තුලින් සාක්ෂාත් කරගෙන කියන මේ ධර්මයේ කොච්චර දුරට කියන්න පුළුවන්ද කියලා ආලාර කාලාමට කොච්චර දුරට ධර්මයේ කියන්න පුළුවන්ද කියලා ආලාර කාලාමගෙන් තමන් වහන්සේ ඇහුවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වෙලාවේ ආලාර කාලාම තමන් වහන්සේට සිහිපත් කළාලු ආකින්චඤ්ඤායතන සමාධිය දක්වා මට ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සිදුවත් බෝසත් කාලේදී ආලාර කාලාම එහෙම කිව්වට පස්සේ කල්පනා කළාරු ආලාර කාලාවට පමණක් නෙවෙයි ශ්‍රද්ධාව තියෙන, වීරිය තියෙන, සිහිය තියෙන, සමාධිය තියෙන, ප්‍රඥාව තියෙන, තමන්ට ශ්‍රද්ධාව තියෙනවා, වීරිය තියෙනවා, සිහිය තියෙනවා, සමාධිය තියෙනවා කියලා තමන්ටත් හිතුණා කියලා සත්‍යගත එක්ක බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලේ ඒ ආලාර කාලාම සමීපයේදී සිදුවෙච්ච දේ පිළිබඳව සිහිපත් කරනවා. එහෙම හිතලා තමනුත් ආලාර කාලාම ඔහුගේ නුවණින් යම් දෙයක් සාක්ෂාත් කරගෙන ඉඳගෙන කියනවා නම් ඒ දේ අවබෝධ කරගන්න වීරිය කරන්න ඕන කියලා කටයුතු කළා. ඒ අනුව තමන් වහන්සේ අනුව ටික දවසකින් ඒ ආලාර කාලාම යම් ධර්මයක් අවබෝධ කරගෙන තිබුණා නම් ඒ ධර්මයට පැමුණුණා. ඒ ධර්මය අවබෝධ කරගත්ත කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ ආලාර කාලාම ළඟට ගිහිල්ලා අහුවලු ඔබ අවබෝධයෙන්ම සාක්ෂාත් කරගෙන කියන ධර්මය ඔච්චරද කියලා. ඊට පස්සේ ආලාර කාලාම කිව්වලු ඔහුගේ අවබෝධය එපමණයි කියලා. ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ එතකොට කිව්වලු තමන් වහන්සේ ඒ ආලාර කාලාමට දැන් ඔබ යම් දෙයක් අවබෝධ කරගෙන තියෙනවා නම් ඒ ඔබ අවබෝධ කරගෙන තියෙන දේ මමත් අවබෝධ කරගෙන තියෙන්නේ කියලා. එතකොට ආලාර කාලාම සතුටු වෙලා කිව්වලු මේ වගේ සබ්‍රාහ්මචාරීන් වහන්සේ කෙනෙක් ලැබීම ඔහුට ලාභයක්. ඒ නිසා ඔහු යමක් අවබෝධ කරගෙන ඉන්නවා නම් ඒ වගේම දන්නවා නම් ඒ ධර්මයේ තමන් වහන්සේත් අවබෝධ කරගෙන ඉන්න බව කියන්නේ සිදුවත් බෝසතාණන් වහන්සේත් අවබෝධ කරගෙන ඉන්න බව. ඒ වගේම සිදුවත් බෝසතාණන් වහන්සේ යම් දෙයක් අවබෝධ කරගෙන ඉන්නවා නම් ඒ දේ තමනුත් අවබෝධ කරගෙන ඉන්න බව ආලාර කාලාම පවසුවා කියලා. ඒ වගේම මම යම් විදියක් නම් ඔබත් ඒ විදියයි, ඔබ යම් විදියක් නම් මමත් එහෙම ඒ විදියයි කියලා ආලාර කාලාම තමන් වහන්සේ සමග පැවසූ බව සත්‍යකට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ නිසා අපි දෙන්නම එක හා සමාන නිසා අපි දෙන්නම එකතු වෙලා මේ පිරිස බලාගෙන යමු කියලා යෝජනා කළ බවත් ඒ විදිහට ගෝලයා වෙලා හිටියේ තමන්ව ආලාර කාලාම කියන ගුරුවරයා ගුරු තනුතරේ තමහා සමාන තනුතරේ තබාගෙන පුද පූජාවන් කළා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකට ඒ වෙලාවේ ආලාර කාලාම සමීපේ ඒ සිදුවෙච්ච දේ පිළිබඳව ඒ අවස්ථාවේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ ආලාර කාලාමගේ මේ ධර්මයේ අවබෝධයෙන්ම කලකිරීමට හේතු නොවන බවත් ඒ වගේම නොයල්ම පිණිස හේතු නොවන බවත් දුක් නැතිවීමට හේතු නොවන බවත් ඒ වගේම කෙලෙස් සංසිඳීමට හේතු නොවන බවත් විශේෂ ඥානයක් ලබන්න හේතුවක් නොවන බවත් ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතුවක් වෙන්නේ නැහැ. නිවනට හේතුවක් වෙන්නේ නැහැ.
මේ ධර්මයේ ආකින්චඤ්ඤායතන ලෝකේ ඉපදීමට පමණක් හේතුවක් වන බව දැනගෙන ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ සුදුවත් බෝසතාණන් වහන්සේ ඒ තමන් හොයන ධර්මයේ තමන් සොයන දේ එතන නැති බව දැනගෙන ඔහු ගැන ඒ ගැන කලකිරලා ඔහුගෙන් ඉවත් වෙලා ගියා කියලා සත්‍යකට බුදුරජාන් වහන්සේ වෙලාවේ ආලාර කාලාම කියන ගුරුවරයාව අත්තරලා ගිය ආකාරය පිළිබඳව සිහිපත් කරනවා. ඒ ආලාර කාලාම අත්තරලා ගියත් තමන් වහන්සේගේ උත්සාහය අත්හැරියේ නැහැ. කුසලයේ කුමද්ද නිවන කුමද්ද කියලා හොයන එක අත්හැරියේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ සත්‍යකට සිහිපත් කරනවා. ඊට පස්සේ මේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරන තමන් වහන්සේ බෝධිසත්ව කාලේ ආලාර කාලාම කියන ගුරුවරයා අත්හැරලා ගියාට පස්සේ රාමපුත්‍ර උද්දක කියන ගුරුවරයා ළඟට ගිය ආකාරය පිළිබඳව සත්‍යකට සිහිපත් කරනවා. රාමගේ පුත්‍රයා වෙච්ච උද්දක ළඟට ගියාට පස්සේ ඒ උද්දක කියන ගුරුවරයා ළඟට ගිහිල්ලා සිහිපත් කරාලු ඔහු ළඟ ධර්ම විනය බඹසර හැසිරෙන්න කැමතියි කියලා. ඊට පස්සේ රාමගේ පුත්‍ර ඒ උද්දක තමන්ට සිහිපත් කරාලු ඔහු ළඟ බඹසර වාසය කරන්න පුළුවන් කියලා අවසර දුන්නාට පස්සේ බුද්ධිමත් කෙනෙක් සුළු කලකදී ඔහුගේ ධර්මයේ තමා තුළින්ම තේරුම් අරගෙන සාක්ෂාත් කොටගෙන ජීවත් වෙන්න පුළුවන් බුද්ධිමත් කෙනෙක්ට ඒ නිසා ඒ විදිහට සිහිපත් කළා කියලා. ඊට පස්සේ මේ බුදුරජාන් වහන්සේ මේ සිදුහත් බෝසතාණන් වහන්සේ අර රාමගේ පුත්‍ර උද්දක ඇතුළු පිරිස යම් දෙයක් තොල්සලවා යමක් කියන පමණින්ම ඔහුගේ ධර්මය හා ධර්ම ක්‍රමයේ තේරුම් ගත්ත බවත් ඔහුගේ ධර්මයේ දන්නා කෙනෙක් දකින කෙනෙක් බවට පත් වූ බවත් ඒ වගේම අනිත් උදවියත් තමන් වහන්සේ පිළිබඳ ඒ විදිහට සිහිපත් කළා කියලා සුළු කලකින් ඉතා ඉක්මනින් ඒ රාමගේ පුත්‍ර උද්දකගේ ධර්මය තමන් ඉගෙන ගත්ත කියලා සත්‍යකට බුදුරජාන් වහන්සේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම රාම මේ ධර්මයේ කියලා තියෙන හුදෙක් ශ්‍රද්ධාවකින් පමණක්ම නොවන බවත් තමන්ම අවබෝධ කරලා සාක්ෂාත් කරගෙන බවත් ඇත්ත වශයෙන්ම රාම තමන් විසින් මේ ධර්මයේ දැනගෙන දැකගෙන කියන ලදයි කියලා තමන් වහන්සේට සිතුණු බවත් එහෙම හිතලා රාමගේ පුත්‍රයා වෙච්ච උද්දක ළඟට ගිහිල්ලා ඔබේ පියා අවබෝධය තුලින් කොච්චර දුරට ඔබට කියලා දුන්නද කියලා රාමගේ පුත්‍ර උද්දකගෙන් තමන් වහන්සේ ඇහුවා කියලා බුදුරජාන් වහන්සේ සත්‍යකට සිහිපත් කරන තන මේ උද්දකරාම පුත්ත කියලා කියන්නේ අපි ඒ කියන්නේ උද්දක කියන්නේ තාපසයාගේ නම සිදුහත් බෝසතාණන් වහන්සේ ඉගෙනගත්ත තාපසයාගේ නම උද්දක. ඒ උද්දක කියන තාපසයාගේ පියා තමයි රාම. ඒ නිසා තමයි උද්දකරාම පුත්ත කියන්නේ රාමගේ පුත්‍ර උද්දක කියන එක තමයි උද්දකරාම පුත්‍ර කියලා අපි දහම් පාසල් යනකොට එහෙම ඉගෙන ගන්නෙ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ රාමගේ පුත්‍ර උද්දක ළඟට ගිහිල්ලා ඇහුවා යාගේ පියා කොච්චර දුරට ඔබට ධර්මයේ කියලා දුන්නද කියලා. ඒ වෙලාවේ සිහිපත් කරලා තිබෙනවා රාමගේ පුත්‍ර උද්දක මේ තමන්ගේ තාත්තා නේව සංඥානා සංඥාතර සමාධිය දක්වා ප්‍රකාශ කළා කියලා. ඊට පස්සේ සිදුහත් බෝසතාණන් වහන්සේට කල්පනා වුණාලු රාමට පමණක් නෙවෙයි ශ්‍රද්ධාව තියෙන, වීරිය තියෙන, සිහිය තියෙන, සමාධිය තියෙන, ප්‍රඥාව තියෙන. තමන්ට ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය තියෙනවා. ඒ නිසා තමනුත් රාම විසින් යම් දෙයක් අවබෝධ කරගෙන තිබුණා නම් ඒ අවබෝධ කරගෙන තිබිච්ච දේ අවබෝධ කරගන්න ඕන කියලා කටයුතු කළා කියලා. ඊට පස්සේ ටික දවසක් යනකොට ඒ රාමගේ ධර්මය ඒ විදිහටම අවබෝධ කරගෙන වාසය කළා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකට සිහිපත් කළා. ඊට පස්සේ රාමගේ පුත්‍ර වෙච්ච උද්දක ළඟට ගිහිල්ලා සිහිපත් කරාලු ඔබේ පියා අවබෝධයෙන්ම සාක්ෂාත් කරගෙන කියපු ධර්මය ඔච්චරයිද කියලා ඇහුවලු. එතකොට උද්දක කිව්වලු ඔහුගේ පියාගේ අවබෝධය එපමණක් බව. එතකොට තමන් වහන්සේ උද්දක කියන ගුරුවරයාට පැවසුවලු තමන් වහන්සේත් ඒ අවබෝධය ලබාගෙන තියෙනවා කියලා. එතකොට උද්දක සිහිපත් කරාලු තමන් වහන්සේ වගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේ කෙනෙක් ලැබීම ඔහුට ලාභයක්. ඔහුගේ පියා යමක් අවබෝධ කරගෙන සිටියානම් දැනගෙන හිටියානම් ඒ ධර්මය තමන් වහන්සේත් අවබෝධ කරගෙන ඉන්නේ. ඒ වගේම තමන් වහන්සේ යමක් අවබෝධ කරගෙන ඉන්නවා නම් ඒක ඔහුගේ පියාත් අවබෝධ කරගෙන හිටියේ කියලා පවසමින් ඔහුගේ පියා කොයි වගේද ඒ විදිහටම සිදුහත් බෝසතාණන් වහන්සේ ඒ විදිහමයි කියලා තමන් වහන්සේ සමග උද්දක කියන ගුරුවරයා පැවසුවා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකට සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා එහෙම පවසලා ඊට පස්සේ උද්දක කියන තාපසයා ගුරුවරයා සිහිපත් කරාලු දැන් මේ පිරිස එහෙනම් ඔබ මේ පිරිස බලා ගන්න කියලා අර උද්දකහා සමාන තත්ත්වයෙන් හිටිය. ඒ කියන්නේ සබ්‍රක්‍මචාරී මට්ටමේ හිටිය ඒ තමන් වහන්සේව ගුරුතනුතරේ තමල බුදු පූජාවන් කළා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකට ඒ අවස්ථාවේ උද්දකරාම පුත්‍ර ගුරුවරයා සමීපයේදී සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් සිහිපත් කරනවා
රාමගේ මේ ධර්මය නම් අවබෝධයෙන්ම කලකිරීමට හේතුවක් නෙවෙයි. නොයල්ම පිණිස හේතුවක් නෙවෙයි. දුක් නැතිවීමට හේතුවක් නෙවෙයි. කෙලෙස් සංසිඳීමට හේතුවක් නෙවෙයි. විශේෂ ඥානයක් ලබන්න හේතුවක් නෙවෙයි. ආර්ය සත්‍ය අවබෝධයට හේතුවක් නෙවෙයි. නිවනට හේතුවක් නෙවෙයි. මේ ධර්මය නේව සංඥා නාසඤ්ඤායතන ලෝකෙ ඉපදින්න පමණක් හේතුවක් කියලා තමන්ට හිතුණා කියලා. එහෙම හිතලා තමන් හොයන ධර්මය ඒ තුලින් හොයාගන්න පුළුවන් කමක් නැහැ. තමන් හොයන ධර්මය ඒ තුල නැහැ කියලා කලකිරිලා ඔහුගෙන් ඉවත් වෙලා නැවතත් කුසලයේ කුමද්ද නිවන කුමද්ද කියන හොයන කෙනෙක් බවට පත් වුණා කියලා බුදුරජාන් වහන්සේ සත්‍යකට ඊට පස්සේ සිහිපත් කරන්නට දුනා. එහෙම කුසලය හා නිවන හොයමින් මගධ ජනපදයේ ඇවිදගෙන ගිය බවත් එහිදී උරුවේලා නුවර සේනානී නම් නියංගම හමු වූ බවත් එහි නතර වෙන බවත් බුදුරජාන් වහන්සේ සත්‍යකට සිහිපත් කළා. උරුවේලා නුවර සේනානී නියංගම තමන් වහන්සේ දැකපු රමණීය තනක් බවත් ඒ වනගැබ ඇත්තෙන්ම ලස්සන බවත් ඒ සුදු වැල තලාවේ තියෙන රමණීය ගම් ඉවර මැදින් නදිය ගලා බසින නදිය බොහොම නදියක් තිබුණු බවත් ඒ කියන්නේ සුදු වැල තලාවේ තියෙන රමණීය ගම් ඉවර මැදින් නදියක් ගලා බහිනවා කියලත් ඒ වගේම පිණ්ඩපාත කර ගැනීමට ගමත් ළඟින්ම තිබුණු බවත් ඒ නිසා ඇත්තෙන්ම වීරියෙන් භාවනා කරන කෙනෙක්ට භාවනා කරන සුදුසු තරක් විදිහට තමන් වහන්සේට මේ උරුවේලා නුවර සේනානී නියංගම සිතුණු බව ඒ වෙලාවේ සත්‍යකට බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. ඒ නිසා හි නතර වෙලා භාවනා කරන්න සුදුසුම තැන මෙතන කියලා ඒ වාඩි වුණ බවත් ඒ වාඩි වෙලා ඉන්නකොට තමන් වහන්සේට කවදාවත් අහලා නැති ආශ්චර්යවත් උපමා තුනක් වැටහුණු බව සත්‍යකට බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කරන්නට දුනා. ඒ උපමා තුන මගින් අනුත්තර සම්බෝධි ඥාන දර්ශනය ලබා ගන්නා හා ලබා නොගන්නා පුද්ගලයා පිළිබඳව තමන් වහන්සේට වැටහුණු බව එහිදී සත්‍යකට තවදුරටත් බුදුරජාන් වහන්සේ කරුණු කාරණා සිහිපත් කළා. ඒ අනුව පළවෙනි උපමාව බුදුරජාන් වහන්සේ සත්‍යකට සිහිපත් කරනවා උරුවේලා වේ සේනානී නියංගමේදී බුදුරජාන් වහන්සේට නැත්නම් සුදුහත් බෝසතාණන් වහන්සේට ඒ කාලේ සිහිපත් වෙච්ච උපමා පළවෙනි උපමාව මෙන්න මෙහෙමයි කියලා සත්‍යකට බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. වතුර වැටිලා තිබිච්ච වතුරෙන් තෙත් වෙච්ච දර කෑල්ලක් තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා උත්තරාරණී කියන ගිනි උපදවන උපකරණය අරගෙන එමේ ඒ දර කෑල්ලෙන් අර වතුර වැටිලා තිබිච්ච වතුරෙන් තෙත් වෙලා තිබිච්ච දර කෑල්ලෙන් මං ගිනි උපදවන්න ඕන රස්නේ ගතියක් ඇති කරන්න ඕන කියලා හිතනවා. එතකොට අර පුද්ගලයා අර වතුරේ දාපු වතුර උරපු තෙත දර කෑල්ල අරගෙන උත්තරාරණියත් අරගෙන එක දිගට ඇතුළුවොත් මං ගිනි උපද්දවනවා රස්නේ ගතිය හදනවා කියලා ඒක කරන්න පුළුවන් දෙයක්ද කියලා ඒ ගැන ඔබ මොකද්ද හිතන්නේ කියලා බුදුරජාන් වහන්සේ සත්‍යකගෙන් විමසලා හිටියා විමසුවා. එතකොට ඒකට පිළිතුරු දෙන සත්‍යක බුදුරජාන් වහන්සේට පවසනවා ඒක ඔහුට කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒ දර කෑල්ල වතුර උරපු තෙත එකක්. ඒ වගේ මේක වතුරේ දාලා තිබිච්ච එකක්. ඒකෙන් ගිනි දල්වන්න ගියොත් ඒ පුද්ගලයා අධික වෙහෙසකට පීඩාවකට පත් වෙනවා කියලා සත්‍යක බුදුරජාන් වහන්සේට සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා ඒ වගේ තමයි කයනොත් කාමයෙන් වෙන් වෙන්නේ නැතුව කාමයන් පිළිබඳ ලොකු ආසාවක් තියෙන ලොකු ස්නේහයක් තියෙන කාමයන්ගෙන් මුසපත් වෙලා කාම පිපාසයෙන් කාම දැවිල්ල සහිත කාම දැවිල්ල සංසිඳෙච්ච නැති ඇතන් සමනක් බ්‍රහ්මනෝරු ඕම් හිතාමතාම තියෙන දුක්ඛම් කටළු වේදනා වින්දත් නොවින්දත් ඒ ඇත්තන්ට අනුත්තර සම්බෝධි ඥාන දර්ශනයක් ලබන්න ඒ ඇත්ත සුදුසුම් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොච්චර දුෂ්කර ක්‍රියා කළත් කයනොත් කාමයන්ගෙන් වෙන් වෙන්නේ නැත්නම් කාමයන් පිළිබඳ ලොකු ආසාවක් තියෙනවා නම් කාම දැවිල්ලෙන් නම් ඉන්නේ ඒ ඇත්තන්ට සම්බෝධි ඥාන දර්ශනයක් අනුත්තර සම්බෝධි ඥාන දර්ශනයක් ලබන්න ඒ ඇත්ත සුදුසුම් වෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ ඒ පළවෙනි උපමාවෙන් ඒ විදිහට Tamanට වැටහුණා කියලා සත්‍යකට සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දෙවෙනි උපමාව සිහිපත් කරනවා. ඒ තමයි වතුරෙන් උඩට ගත්තු ගොඩබිම දාලා තිබුණු ඒ වගේම තෙත උරාගත්තු දර කෑල්ලක් තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා උත්තරාරණී කියන ගිනි උපදවන උපකරණය අරගෙන ඒ දර කෑල්ලෙන් මං ගිනි උපදවන්න ඕන රස්නේ ගතියක් ඇති කරන්න ඕන කියලා හිතනවා. අර පුද්ගලයා වතුරෙන් උඩට ගත්තු ගොඩබිම දාලා තිබුණු ඒ වගේම තෙත උරාගත්තු දර කෑල්ල අරගෙන උත්තරාරණියත් අරගෙන එක දිගට ඇතුළුවොත් මං ගිනි උපද්දවනවා රස්නේ ගතිය හදනවා කියන එක කරන්න පුළුවන් දෙයක්ද කියලා ඒ ගැන ඔබ මොකක්ද හිතන්නේ කියලා බුදුරජාන් වහන්සේ සත්‍යකගෙන් ඇහුවා. එතකොට සත්‍යක සිහිපත් කරනවා ඒක හොට කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒ දර කෑල්ල වතුරෙන් ගොඩට අරගෙන බිම දාලා තිබුණට
ඒක වතුර උරාගත්තු තෙත එකක්. එතකොට ඒකෙන් ගිනි දල්වන්න ගියොත් ඒ පුද්ගලයා අධික වෙහෙසකට පීඩාවකට පත් වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා කයෙන් පමණක් කාමයෙන් වෙන් වුණාට කාමයන් පිළිබඳ ආසාවේ අඩුවක් නැත්තම් කාමස්නේහයෙන් අඩුවක් නැත්තම් කාමයන්ගේ මුසපත් වෙලා නම් කාම පිපාසය කාම දැවිල්ල නැතින වෙච්ච ඇතම් සමනක් බ්‍රහ්මණවරුන්ට ඕන් හිතාමතා කොච්චර තියෙන දුක්ඛම් කටළු වේදනා වින්දත් නොවින්දත් අනුත්තර සම්බෝධි ඥාන දර්ශනයක් ලබන්නේ ඒගොල්ලෝ සුදුසු වෙන්නේ නැහැ කියලා තමන් වහන්සේ මේ දෙවෙනි උපමාව ඒ විදිහට වැටහුණා කියලා සත්‍යකට සිහිපත් කරන එක. කියන්නේ හරියට මේ කාමයන්ගෙන් කයෙන් වෙන් වුණාට හිතින් වෙන් වෙලා නැත්තම් ඒ ඇත්ත කොච්චර දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කළත් ඒ ඇත්තන්ට අනුත්තර සම්බෝධි ඥාන දර්ශනයක් ලබන්නේ ඒ ඇත්ත සුදුසු නොවේ කියලා තමන්ට වැටහුණා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අර උපමාව සිහිපත් කරමින්. ඊට පස්සේ තුන්වෙනි උපමාව බුදුරජාණන් වහන්සේ සත්‍යකට සිහිපත් කරනවා තමන්ට උරු වේලා වේ සේනානි නියංගමේදී මතක් වෙච්ච එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා වතුරෙන් ගොඩට ගත්තොත් එතන නැති හොඳට වේලිච්ච දර කෑල්ලක් තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා උත්තරාරණී කියන ගිනි උපදවන උපකරණය අරගෙන ඒ දර කෑල්ලෙන් මං ගිනි උපදවන්න ඕන රස්නේ ගතියක් ඇති කරන්න ඕන කියලා හිතනවා. අර පුද්ගලයා වතුරෙන් ගොඩට ගත්තොත් එතන නැති හොඳට වේලිච්ච ඒ දර කෑල්ල අරගෙන උත්තරාරණියත් අරගෙන එක දිගට ඇතුළුවොත් මං ගිනි උපද්දවනවා රස්නේ ගතිය හදනවා කියන එක කරන්න පුළුවන් දෙයක් වේවිද කියලා ඒ ගැන ඔබ මොකක්ද හිතන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකගෙන් ඇහුවා. එතකොට සත්‍යක පිළිතුරු දෙනවා ඒක ඔහුට කරන්න පුළුවන් ගිනි උපදවන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර දර කෑල්ල වතුරෙන් ගොඩට ගත්තොත් එතන නැති හොඳට වේලිච්ච එකක් නිසා එහෙම කරන්න පුළුවන් කියලා සත්‍යක බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන මේ කයනොත් කාමයන්ගෙන් වෙන් වෙච්ච කාමයන් පිළිබඳ ආශාවක් නැති කාම ස්නේහයක් නැති කාමයන්ගෙන් මුසපත් නොවෙච්ච කාම පිපාස කාම දැවිල්ල නැති ඒ සංසදිච්ච යම් ශ්‍රමණේකෝ බ්‍රහ්මණවරු ඉන්නවා නම් ඕන් හිතාමතා තියෙන දුක්ඛම් කටළු වේදනා කොයිතරම් වින්දත් නොවින්දත් අනුත්තර සම්බෝධි ඥාන දර්ශනයක් ලබන්නේ ඒගොල්ලෝ සුදුසුයි කියලා. කියන්නේ කයනොත් කාමයන්ගෙන් වෙන් වෙලා හිතනොත් කාමයන්ගෙන් වෙන් වෙලා නම් ඒ ආයත ඒ ශ්‍රමණ බ්‍රහ්මණවරුන්ට කොච්චර හිතාමතා තියෙන දුක්ඛම් කටළු වින්දත් නැතත් ඒ අනුත්තර සම්බෝධි ඥාන දර්ශනය ලබන්න සුදුසුකම් තියෙනවා කියලා තමන් වහන්සේට වැටහුණා කියලා ඒ තුන්වෙනි උපමාව පිළිබඳවත් සිහිපත් කරමින් තමන් වහන්සේට කවදාවත් අහලා නැති ඒ වැටහිච්ච ආශ්චර්යමත් උපමා තුන පිළිබඳව සත්‍යක සමග නැවත බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට දුනා. ඊට පස්සේ බෝධිසත්ව කාලදී දුෂ්කර ක්‍රියා කරපු ආකාරය පිළිබඳව සත්‍යක සමග බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඊට පස්සේ තමන් වහන්සේට යටි දතෙන් උඩු දත තද කරගෙන ඒ වගේම දිවෙන් තල්ල තද කරගෙන මං කුසල් සිතින් අකුසල් සිත පෙලන්න ඕන බලවත්ව පෙලන්න ඕන බලවත්ව තවන්න ඕන කියලා හිතන බව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ මොකද කළේ? යටි දතෙන් උඩු දත තද කරගෙන දිවෙන් තල්ල තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත පෙළුවලු බලවත්ව පෙළුවලු තදින් තැව්වලු. එතකොට බලවත් කෙනෙක් ගොඩක් දුර්වල මිනිසෙක්ගේ හිසෙන් හරි කඳෙන් හරි අල්ලගෙන පෙළෙනකොට බලවත්ව පෙළෙනකොට බලවත්ව තවනකොට වගේ තමන් වහන්සේගේ කිහිලි වලින් දාඩිය වැగిරෙන්න පටන් ගත්තා කියලා සත්‍යකට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. නමුත් තමන් වහන්සේ පටන් ගත්ත වීරිය එහෙමම තිබුණලු. හිත හැකුළුනේ නැහැ. සිහිය පිහිටලා තිබුණා. නොමුලාව පැවතුණා. ඒ වගේම එහෙම දුක් විඳගෙන බලවත්ව වඩන වීරියෙන් කයට පහර වදිනකොට තමන් වහන්සේගේ කය වෙහෙසටපත් වුණා. කය නොසන්සුන් වුණා. ඒ විදිහට තමන් වහන්සේ බරපතල දුක් වේදනා කායික වින්දත් ඒ වේදනාව විසින් තමන් වහන්සේගේ හිත යටපත් කළේ නැහැ කියලා තමන් වහන්සේගේ උත්සාහය යටපත් කළේ නැහැ. ඒ හිත යටපත් කළේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කරනවා. ඒ කියන්නේ අර විදිහට ඒ වේදනා ඒ කියන්නේ දුක් වින්දත් ඒ කටයුතු කළත් ඒ නිසා දුකක් ඇති වුණත් කයට වෙහෙසක් ඇති වුණත් ඒ කයට ඇතිවෙච්ච වේදනාව ඒ වගේම කාය වේදනාව කායිකව වින්දත් ඒ වේදනාව තමන්ගේ හිත යටපත් කළේ නැහැ කියලා සත්‍යකට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අප්‍රාණික ධානයේ වඩපු ආකාරය පිළිබඳව අවස්ථා කීපයකට අප්‍රාණික ධානය සිදුවත් බෝසතාණන් වහන්සේ වඩලා තිබෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන තමන් වහන්සේට හිතුණලු අප්‍රාණික ධානයේ වඩන්න ඕන කියලා. ඒතකොට අප්‍රාණික ධානයේ වඩනකොට කටින්වත් නහයෙන්වත් ආස්වාස ප්‍රාස්වාස නොකර හිටියා. කියන්නේ කටින් හුස්ම ගත්තෙත් නැහැ
පිට කළෙත් නැහැ, නහයෙන් හුස්ම ගත්තෙත් නැහැ, පිට කළෙත් නැහැ. එතන මේ කටිනුයි නහයනුයි ආස්වාස ප්‍රාස්වාස නොකර ඉන්නකොට කම්මල් කරුවෙක් මයන හඹකින් පිඹිනකොට එන ශබ්දයේ වගේ කන් වලින් හුලම් පිට වෙනවා වගේ විශාල ශබ්දයක් ඇහෙන්න පටන් ගත්තලු. එතකොට කටිනුයි නහයනුයි ආස්වාස ප්‍රාස්වාස නොකර ඉන්නකොට ඒ විදිහට කන් වලින් මහා හඬින් හුලම් පිට වුණා කියලා. හරියට අර කම්මල් කරුවෙක් මයන හඹකින් පිඹිනකොට එන ශබ්දේ වගේ විශාල ශබ්දයක් ඇති කරමින් කන් වලින් හුලම් පිට වුණා කියලා බුදුරජාන් වහන්සේ සත්‍යකට සිහිපත් කරනවා. නමුත් තමන් වහන්සේ පටන් ගත්ත වීරය එවිටද එලෙසම තිබුණ බවත්, හිත හැකුළුනේ නැති බවත්, සිහිය පිහිටා නොමුලාව තිබූ බවත්, එසේ දුක් විඳගෙන බලවත්ව වඩන වීරය නිසා කයට පහර වදිනකොට තමන් වහන්සේගේ කය වෙහෙසටපත් වූ බවත්, කය නොසන්සුන් වූ බවත්, ඒ විදිහට තමන් වහන්සේ බරපතල දුක් වේදනා කායිකව වින්දත් ඒ වේදනාව විසින් තමන් වහන්සේගේ හිත යටපත් කළේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ සත්‍යකට අප්‍රාණක ධානයේ වඩපු ආකාරය පිළිබඳව සිහිපත් කරනවා. ඊට පස්සේ තවදුරටත් අප්‍රාණක ධානයේ පිළිබඳව සත්‍යක සමග බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. තමන් වහන්සේ බෝධිසත්ව කාලේ වඩපු අප්‍රාණක ධානයේ දෙවෙනි අවස්ථාව පිළිබඳව. එතෙන්දී බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. මට හිතුණලු තවදුරටත් මේ අප්‍රාණක ධානයේ වඩන්න ඕන කියලා. එතකොට මොකද කළේ? කටිනුයි නහයනුයි කනෙනුයි ආස්වාස ප්‍රාස්වාස නොකර ඉන්න උත්සාහ කළා. එතකොට කටිනුයි නහයනුයි කනෙනුයි ආස්වාස ප්‍රාස්වාස නොකර ඉන්නකොට හරියට ශක්තිමත් මිනිහෙක් තියෙන උලක් අරගෙන ඔලුවට ගහනවා වගේ වාතය කිපිලා තමන් වහන්සේගේ හිස් මුදුන පෙලෙන්න පටන් ගත්තලු. එතකොට ඒ වුණත් තමන් වහන්සේගේ උත්සාහය වීරිය ඒ විදිහටම තිබුණා. හිත හැකුළුනේ නැහැ. ඒ වගේම සිහිය පිහිටා නොමුලාව තිබුණා. ඒ විදිහට දුක් විඳගෙන බලවත්ව වඩන වීරිය නිසා කයට පහර වදිනකොට තමන් වහන්සේගේ කය වෙහෙසටපත් වුණා, කය නොසන්සුන් වුණා. ඒ වගේම ඒ විදිහට බරපතල දුක් වේදනා කායිකව වින්දත් ඒ වේදනාව තමන් වහන්සේගේ හිත යටපත් කළේ නැහැ කියලා ඒ අප්‍රාණක ධානයේ ඒ විදිහට වඩන වෙලාවෙත් කායික වේදනා ඇති වුණත් ඒ වේදනාවෙන් තමන් වහන්සේගේ හිත යටපත් කළේ නැහැ කියලා සත්‍යකට සිහිපත් කරනවා. ඊට පස්සේ මේ අප්‍රාණක ධානයේ පිළිබඳව තවත් සිහිපත් කරනවා. ඊට පස්සේ තවදුරටත් මේ අප්‍රාණක ධානය ඔහොමම වැඩුවා. එතකොට ශක්තිමත් මිනිහෙක් ලොකු ලණුවක් අරගෙන ඔළුව තදට හිර වෙන්න උතලා තද කරනවා වගේ ඊටමත් තද ඔළුව කැක්කමක් හටගත්තා කියලා. ඒ තමන් වහන්සේගේ වීරිය අත්හැරියේ නැහැ. තවදුරටත් අප්‍රාණක ධානයෙම වැඩුවා කියලා මේ බුදුරජාන් වහන්සේ සත්‍යකට තමන් වහන්සේ බෝධිසත්ව කාලේ අප්‍රාණක ධානයේ වඩපු ආකාරය සිහිපත් කරනවා. ඒ වගේම එතකොට හරක් මරණ දක්ෂ මිනිස්සෙක් හරි ඔහුගේ ගෝලයක් හරි තියෙන ආයුධයක් අරගෙන අර හරකා මැරීමට හරකගේ බඩ කපද්දී ඒ හරකට යම් වේදනාවක් දැනෙනවද? ඒ වගේ වේදනාවක් තමන් වහන්සේගේ බඩ ඇතුලේ වාතය ඉතා බලවත් ඒ විදිහට තමන් වහන්සේගේ බඩ ඇතුලේ වාතය ඉතා බලවත් විදිහට කැළඹුණා කියලා කැළඹෙච්ච නිසා ඇති වුණා කියලා බුදුරජාන් වහන්සේ සිහිපත් කරන කියන දක්ෂ හරක් මරණ දක්ෂ මිනිසෙක් හරි ගෝලයක් හරි තියෙන ආයුධයක් අරගෙන හරකා මරනකොට හරකගේ වඩ කපද්දී ඒ හරකට යම් වේදනාවක් දැනෙනවද? ඒ වගේ තියෙන වේදනාවක් ඒ නිසා හටගත්ත කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකට සිහිපත් කරනවා. හැබැයි ඒ වුණත් තමන් වහන්සේගේ වීරිය නැතුනේ නැහැ, හිත හැකුළුනේ නැහැ. ඒ වගේම සිහිය පිහිටලා නොමුලාව තිබුණා. ඒ වගේම ඒ දුක් විඳගෙන බලවත්ව වඩන වීරිය නිසා කයට පහර වදිනකොට තමන් වහන්සේගේ කය වෙහෙසටපත් වුණත්, කය නොසන්සුන් වුණත් ඒ විදිහට තමන් වහන්සේ බරපතල දුක් වේදනා කායිකව වින්දත් ඒ වේදනාව විසින් තමන් වහන්සේගේ හිත යටපත් කළේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ සත්‍යකට ඒ අවස්ථාව පිළිබඳව සිහිපත් කරනවා. ඊට පස්සේ අප්‍රාණක ධානයේ වඩපු පස්වෙනි අවස්ථාව පිළිබඳ ඊට පස්සේ සිහිපත් කරනවා. පස්වෙනි අධීරයේදී කොහොමද අප්‍රාණක ධානයේ වැඩිවේ කියලා. එතෙන්දී බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා තවදුරටත් අප්‍රාණක ධානයේ වඩන්න ඕන කියලා කල්පනා කරාලු. එතකොට මේ අප්‍රාණක ධානය වඩනකොට කටින්වත් නහයින්වත් ආස්වාස ප්‍රාස්වාස නොකර ඉන්නකොට ඒ වගේම කටින් ඒ නහයිනොත් ආස්වාස ප්‍රාස්වාස නොකර ඉන්නකොට ශක්තිමත් මිනිසු දෙන්නේ ගොඩක් දුර්වල මිනිහෙක්ව අත්පා වලින් අල්ලගෙන ගිනි අඟුරු වලක දාලා රත් කරනවා වගේ බලවත්ව රත් කරනවා වගේ තමන් වහන්සේගේ ශරීරයේ පුදුමාකාර දාහයක් හටගත්ත කියලා මේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා තිබුණා. කියන්නේ හරියට ශක්තිමත් මිනිසු දෙන්නේ ගොඩාක් දුර්වල මිනිහෙක්ව අත්පා වලින් අල්ලගෙන ගිනි අඟුරු වලක දාලා රත් කරනකොට වගේ ඒ බලවත්ව රත් කරනකොට වගේ තමන් වහන්සේගේ ශරීරයේ පුදුමාකාර දාහයක් ඒ වෙලාවට ඒ පුද්ගලයාගේ ඇඟේ ඇතිවෙන
මේ පුදුමාකාර 10 වගේ 10ක් තමන් වහන්සේට ඒ නිසා හටගත්තා කියලා. නමුත් තමන් වහන්සේගේ උත්සාහය වීරිය ඒ විදිහටම තිබුණු බවත්, හිත හැකිලුනේ නැතු බවත්, සිහිය පිහිටා නොමුලාව තිබූ බවත්, ඒ විදිහට දුක් විඳගෙන බලවත් වීරිය වඩනකොට කයට පහර වදිනකොට තමන් වහන්සේගේ කය වෙහෙසටපත් වුණු බවත්, කය නොසන්සුන් වුණු බවත්, ඒ විදිහට බරපතල දුක් වේදනා කායිකව වින්දත් ඒ වේදනාවන්ගෙන් තමන්ගේ හිත යටපත් කළේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ අවස්ථාව පිළිබඳව සත්‍යකට සිහිපත් කරනවා. ඒ විදිහට බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා සත්‍යකට මම ඒ විදිහට අධික දුෂ්කරක්‍රියා කරනකොට සමහරක් දෙවරු මං තමන් වහන්සේ පිළිබඳව හිතපු ආකාරය පිළිබඳව. එතකොට ඒ බව සමහරක් දෙවරු දැක්කා. ඒ සමහරක් දෙවරු තමන් වහන්සේව දැකලා තමන් වහන්සේ අපවත් වෙලා කියලා සිහිපත් කළාලු, පැවසුවාලු. ඒ වගේම සමහරක් දෙවරු නෑ තාම අපවත් වෙලා නැහැ, දැන් අපවත් වේවි කියලා පැවසුවාලු. ඒ වගේම සමහරක් දෙවරු අපවත් වෙලත් නැහැ, දැන් අපවත් වෙන්නෙත් නැහැ. ඒ තමන් වහන්සේ කියන සිදුහත් බෝසතාණන් වහන්සේ රහත් වේ තියෙන, රහත් වෙලා ඉන්නේ. රහතන් වහන්සේ නමක් වැඩි ඉන්න එක්තරා සමාධියක් වෙන්නේ නැති කියලා පැවසුවා කියලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ සත්‍යකට ඒ තමන් වහන්සේ අධික දුෂ්කරක්‍රියාව නිසා වෙහෙසටපත් වෙලා ඉන්න වෙලාවේ දෙවරු තමන් වහන්සේ පිළිබඳව සිද්ධ කර ප්‍රකාශයන් පිළිබඳව සිහිපත් කරනවා. ඒ වගේම තමන් වහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරන්න කල්පනා කරාලු. එතකොට දෙවරුන්ගේ ප්‍රතිචාරය පිළිබඳව සත්‍යක බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම සිහිපත් කරනවා. තමන් වහන්සේ සම්පූර්ණයෙන්ම ආහාර වැළඳීම නවත්තලා දාන්න ඕන කියලා කල්පනා කරාලු. එතකොට දෙවරු ඇවිල්ලා තමන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වලු ආහාර ගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න එපා. ඔබ වහන්සේ ආහාර ගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මොත් අපට සිද්ධ වෙන ඔබ වහන්සේගේ රෝම කූප වලින් දිව්‍ය ඕජස ශරීරයට ඇතුළු කරන්න කියලා. ඒ නිසා ඔබ වහන්සේව ජීවත් කරවන්නමයි අපි ඒක කරන්න කියලා දෙවරු පැවසුවලු. එවිට තමන් වහන්සේ කල්පනා කරාලු මමත් හැම ආකාරයකින්ම ආහාර නොගන්න බවට ප්‍රතිඥා දුන්නොත් ඔය අතරේ මේ දෙවරු මේ ශරීරයේ රෝම කූප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කළොත් මට ඒකෙන් ජීවත් වෙන්න සිද්ධ වුණොත් මගේ අදිෂ්ඨානයේ බොරුවක් වෙනවා කියලා තමන් වහන්සේට සිතුණු බවත් ඒ නිසා ඒ අදහස අත්හරින්න කියලා තමන් වහන්සේ ඒ තමන් වහන්සේ ඒ දෙවරුන් වැළක්වූ බව සත්‍යක බුදුරජාන් වහන්සේ සිහිපත් කරන. කියන්නේ තමන් වහන්සේ ආහාර නොගෙන ඉන්න උත්සාහ කරනකොට දෙවරු ඒක වැළක්වුවා කියලා සම්පූර්ණයෙන්ම ආහාර ගන්න එක නතර කළා ඉන්න හදනකොට දෙවරු ඒක වැළක්වුවා කියලා සත්‍යකට බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ආහාර ගැනීම අඩු කළා. එතකොට ආහාර ගැනීම අඩු කරපු නිසා මොකද උනේ? ශරීරයට සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව සිහිපත් කරන සම්පූර්ණයෙන්ම ආහාර ගැනීම නතර කරේ නැහැ. ආහාර ගැනීම අඩු කිරීමක් සිද්ධ කළා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා තමන් වහන්සේ ආහාර ටික ටික මිට ගාන වගේ දානය සඳහා ගන්න ඕන කියලා කල්පනා කළා කියලා. එතකොට මුං ඇට වතුර, කොල්ල වතුර, කඩල වතුර, මෑ ඇට වතුර වගේ දේවල් ටික ටික ගන්න ඕන කියලා හිතලා මුං ඇට වතුර ටිකක් හරි, කොල්ල වතුර ටිකක් හරි, කඩල වතුර ටිකක් හරි, මෑ ඇට වතුර ටිකක් හරි මේ විදිහට ආහාර ස්වල්පයක් ගන්න පටන් ගත්තලු. මේ විදිහට ආහාර ස්වල්පයක් ගන්න පටන් ගත්තට පස්සේ තමන් වහන්සේගේ ඇඟපත ආහාර අඩුකම නිසාම හොඳටම කෙට්ටු වෙන්න පටන් ගත්තලු. ඒක හරියට අතපය ආසිතක කියන වැල් පුරුක් වගේ, කළු වැල් පුරුක් වගේ වුණා කියලා. තට්ටම් ඔටුවේගේ පාසටහන් වගේ වුණා කියලා. කොඳුයට පෙළී වටනාවලේ කියන වැල වගේ උස් පහත් වුණා කියලා. හොඳටම දිරපු ශාලාවක වහලේ පරාල එහාට මෙහාට උස් වී පහත් වී තිබෙනවා වගේ පපුවේ ඇට ටික පෙනෙන්න පටන් ගත්තා කියලා. වතුර යාන්තමට දිලසනවා පෙනෙන ඊටා ගැඹුරු ලිදක් වගේ S2 S වලේ යටටම ගිලලා යාන්තමට දිලසුණු බව. ඒ වගේම අමුවෙන් කඩලා අවුවට වේලලා මැලවිලා ගිය ලබු ගෙඩියක් වගේ හිසේ හැම මැලවිලා රැළි වැටිලා ගිය බව. බඩේ හැම අතින් පරිමදිනකොට කොඳුයට පෙළිය අතට අහු වුණා කියලා. කොඳුයට පෙළිය පරිමදිනකොට බඩේ හැම අතට අහු වුණා කියලා. බඩේ හැමයි කොඳුයට පෙළිය එකට ඇලුණා කියලා. ඒ වගේ වැසකෙලි කැසිලි යන්න හදනකොට එතනම යටිකුරු වැටුණා කියලා. ශරීරයේ අතපය පරිමදිනකොට ඇඟේ මයිල් වල මුල් දිරලා දුර්ගන්ධ වෙච්ච මයිල් ගැලවිලා වැටුණු බව සත්‍යකර බුදුරජාන් වහන්සේ අවස්ථාවේ සිහිපත් කරනවා. තමන් වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලේ බෝධිසත්ව කාලේ ආහාර අඩුවෙන් ගැනීම නිසා ශරීරයට සිද්ධ වෙච්ච දේ පිළිබඳව. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා තමන් වහන්සේගේ මේ ශරීර වර්ණය ගැන. ඒ නිසා ශරීරයේ ඇතිවෙච්ච වර්ණය ගැන මිනිස්සු මොනවද ප්‍රකාශ කළේ කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරන සත්‍යකට තමන් වහන්සේව දැකපු සමහර මිනිස්සු තමන් වහන්සේ තා කළු පාටයි කියලා පැවසුවලු.
ඒ වගේම තවත් සමහරක් වල නෑ රත්තරන් පාටයි කියලා. ඊට පස්සේ තවත් සමහරක් වල නෑ තලලු පාටයි කියලා. ඒ වගේම ඒ විදියට බොහෝ පිරිසුදුට බැඹලිච්ච තමන් වහන්සේගේ හැමේ පාට ආහාර අඩුකම නිසා පිච්චිලා ගියා කියලා සත්‍යකත් එක්ක බුදුරජාන් වහන්සේ මේ අවස්ථාවේ සිහිපත් කළා. ඊට පස්සේ මේ දුෂ්කර ක්‍රියාව ප්‍රතිඵල රහිත බව තමන් වහන්සේට අවබෝධ වෙච්ච ආකාරය පිළිබඳව බුදුරජාන් වහන්සේ සත්‍යක සමග සිහිපත් කරනවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරන අතීතයේ යම්කිසි ශ්‍රමණක් බ්‍රාහ්මණේ හිතාමතාම යම් තියෙන වෙච්ච දුක්ඛම් කටළු වේදනා වින්දද ඒ විඳින්න තියෙන්නේ මෙච්චර තමයි. මීට වඩා වැඩි දෙයක් නැහැ. කියන්නේ අතීතයේ කවුරු හරි ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි හිතාමතාම යම් තියෙන දුකක් කම් කටළුවක් වේදනාවක් වින්දනම් ඒ විඳින්න තියෙන්නේ මෙච්චරම තමයි. මීට වඩා නම් දුකක් කම් කටළුවක් වේදනාවක් නැහැ. ඒ වගේම අනාගතයේ පහළ වෙන යම්කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි හිටියොත් එයත් හිතාමතාම තියෙන වෙච්ච කටුක වෙච්ච දුක් වේදනා විඳිනවා නම් ඒ විදිහේ තියෙන්නේ මෙච්චරම තමයි. මීට වඩා දෙයක් නම් නැහැ. ඒ වගේ වර්තමානයේ යම්කිසි ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම් තියෙන වෙච්ච කටුක වෙච්ච දුක් හිතාමතාම විඳිනවා නම් ඒ විදිහේ තියෙන්නේ මෙච්චර තමයි. මීට වඩා දෙයක් නම් නැහැ. එහෙම කියලා හිතලා තමන් වහන්සේ මෙච්චර පීඩාකාරී දුෂ්කර ක්‍රියාවල යෙදিলা මිනිස් ස්වභාවය ඉක්මවාගේ ශ්‍රේෂ්ඨ වෙච්ච ඥාන දර්ශනයක් ඒ වගේම ඥාන දර්ශන කිසිවක් Tamanට අවබෝධ කරගන්න බැරි වුණානේ. ඒ නිසා සත්‍ය අවබෝධයට වෙනත් මාර්ගයක් තියෙනවාවත් කියලා Taman වහන්සේට කල්පනා වුණා කියලා සත්‍යකට බුදුරජාන් වහන්සේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඊට පස්සේ Taman වහන්සේට කල්පනා වුණාලු දුෂ්කර ක්‍රියාව අත්තර ධ්‍යාන වඩන්න හිත යොමු වුණා කියලා. කියන්නේ Taman වහන්සේ පිය රජුරන් කුඹුරේ වැඩ කරද්දී ඒ කියන්නේ තමන් වහන්සේගේ පිය රජුරු කුඹුරේ වැඩ කරනකොට සීතල දවරුක් සෙවණේදී තමන් වහන්සේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් වලින් වෙන් වෙලා විතරක ਵਿਚාර සහිත මානසික විවේකයෙන් හටගත්ත ප්‍රීතිය හා සපේ තියෙන ඒ පළවෙනි ධානය ලබාගෙන වාසය කරපු ආකාරය තමන් වහන්සේට මතක් වුණාලු. එතකොට ඒ දඹගස් සෙවණේ ප්‍රථම ධානය ලබාගෙන වාසය කරපු ඒ අවස්ථාව මතක් වෙලා තමන් වහන්සේගේ හිතට ආවලු ඒක වක්ද සත්‍ය අවබෝධයට මාර්ගය කියලා. ඊට පස්සේ කල්පනා වුණාලු මේ ඒක තමයි මාර්ගය කියලා. නිසා ඒක කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයන්ගෙන් වෙන් වෙච්ච සැපයක්. ඒ නිසා ඒ සැපයට බය වෙන්නේ කුමක්ද කියලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ඒ කාමයන්ගෙන් හා අකුසලයන්ගෙන් වෙන් වෙච්ච ඒ සැපයට බය වෙන්නේ නැහැ කියලා කල්පනා කළාලු. එහෙම කල්පනා කරලා ඊට පස්සේ තමන් වහන්සේ කල්පනා කරාලු දුර්වල ශරීරයක් තියාගෙන ඒ සැපය ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයන්ගෙන් වෙන් වෙච්ච ඒ ප්‍රථම ධානයේ නිසා ලැබෙච්ච සැපය විඳින එක පහසු දෙයක් නෙවෙයි කියලා කල්පනා වුණාලු. ඒ නිසා ටිකෙන් ටික බත් ව්‍යංජන අරගෙන ආහාර ගන්න ඕන කියලා කල්පනා කළා කියලා බුදුරජාන් වහන්සේ සත්‍යක සමග තමන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අත්හරින්න කටයුතු කරපු ආකාරය පිළිබඳව සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා පස්වග මහණුන් තමන් වහන්සේව අත්හැර ගිය ආකාරය පිළිබඳව. එතෙන්දී බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා තමන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරයි නම් ඒ ධර්මය අපටත් කියා දේවි කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා 5 නමක් තමන් වහන්සේට උපස්ථාන කරමින් හිටියා. උන්වහන්සේ බත් ව්‍යංජන තියෙන ආහාර වළඳන්න පටන් ගත්තට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා 5 නම වැඩක් නැහැ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් සැප බහුල කරගත්තා. වීරය කන පිට හරව ගත්තා. සැප බහුල පැත්තටම කරකිලා ගියා කියලා තමන් වහන්සේ ගැන කලකිරිලා තමන් වහන්සේ වත්තරලා ගියා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යක සමග පස්වග මහණුන් තමන් වහන්සේව අත්තර ගිය ආකාරය පිළිබඳව සිහිපත් කරනවා. ඊට පස්සේ දුෂ්කර ක්‍රියාව නවත්තලා තමන් වහන්සේට ඒ නිසා ලැබිච්ච සැප වේදනා කියන දුෂ්කර ක්‍රියාව නැවතුවාට පස්සේ තමන් වහන්සේට ලැබිච්ච සැප වේදනා පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා සත්‍යක සමග. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ විතර දුෂ්කර ක්‍රියාව නවත්තලා බත් ව්‍යංජන ආහාරයට අරගෙන ශරීර ශක්තිය ඇති වුණාට පස්සේ සැප වේදනා විඳ කියලා. හැබැයි ඒ කිසිම සැප වේදනාවකටවත් තමන් වහන්සේගේ හිත යටපත් කරන්න බැරි වුණා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකට ඒ සැප වේදනා පිළිබඳ වෙන වෙනම සිහිපත් කරනවා. එතකොට දුෂ්කර ක්‍රියාව නතර කිරීමෙන් පස්සේ සිදුවත් බෝසතාණන් වහන්සේට ලැබිච්ච සැප වේදනා අතර පළවෙනි සැපය තමයි ප්‍රථම ධානයේ තුලින් ලබන සැපය. ඊට පස්සේ ද්විතීය ධානයේ නිසා ලබන සැපය. ඒ වගේම තෘතීය ධානයේ නිසා ලබන සැපය. ඊට පස්සේ චතුර්ථ ධානයේ නිසා ලබන සැපය.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන ඊට පස්සේ ලැබිච්ච සැපේ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ එක જાතියක්, જાති දෙකක්, જાති තුනක්, જાති හතරක්, જાති පහක්, જાති 10ක්, 20ක්, 30ක්, 40ක්, 50ක්, 1000ක්, 10000ක් නොයෙක් නස්නා කල්ප, නොයෙක් හටගන්නා කල්ප, එවැගේම නොයෙක් නස්නා හා හටගන්නා කල්පවල තමන්ගේ වර්ණය, තමන්ගත් ආහාර පාන, තමන් විඳපු සැප, තමන්ගේ ආයු කාලය, එයින් චුත වෙලා ඊළඟට උපන්තන ඒවා දැකීමේ හැකියාව කියන පෙර භවයන් සිහි කිරීමේ හැකියාව තමන් වහන්සේ රාත්‍රියේ පළමු යාමේදී අවබෝධ කරගත්ත කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතකොට අවිද්‍යාව දුරු වුණා කියලා, විද්‍යාව උපදුණා කියලා, අඳුර දුරු වුණා, ආලෝකයේ උදා වුණු බව සත්‍යකත් එක්ක බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන. මේ විදිහට කෙලස් තවන වීරිය තියෙන ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව ධර්මයේ යම් කෙනෙක් හැසිරෙනවා නම් ඒ හැසිරෙන පුද්ගලයාට සිද්ධ වෙන්න ඕන දේ තමන් වහන්සේට මේ මොහොතේදී සිද්ධ වුණා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යකත් සමග ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබීම පිළිබඳවත් ඒ සපේ පිළිබඳවත් ඒ අවස්ථාවේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන චතුූපපාත ඥානය. ඒ තමයි දිවසින් සත්වයන්ගේ උපතහ විපත දැකීමේ ඥානය. ඒකේ ස්වභාවය තමයි කයින් වචනින් මනසින් හොඳ දේවල් කරන ආර්යයන් වහන්සේලාට ගරහන් නැති සම්‍යක් දෘෂ්ටික සත්වයා මරණින් පස්සේ සුගතිගාමී වන හැටිත්, එවැගේම කයින් වචනින් මනසින් නරක දේවල් කළ ආර්යයන් වහන්සේලාට ගරහලා, එවැගේ මිත්‍යා දෘෂ්ටික සත්වයා මරණින් පස්සේ අපායගාමී වන හැටිත් දිවසින් දැකීමේ හැකියාව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සිහිපත් කරනවා. දෙවන ඒ විද්‍යාව රාත්‍රියේ මධ්‍යම යාමේදී තමන් වහන්සේ අවබෝධ කරගත්තා කියලා. ඒ නිසා අවිද්‍යාව දුරු වෙච්ච බවත්, විද්‍යාව ඉපදුණු බවත්, අඳුර දුරු වෙච්ච බවත්, ආලෝකය උදා වෙච්ච බවත් දේශනා කරන. මෙන්න මේ විදිහට දේශනා කළ බුදුහාමුදුරුවෝ සත්‍යකට සිහිපත් කරනවා. කෙලස් තවන වීරිය තියෙන ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙක්ට සිද්ධ වෙන්න ඕන දේ තමයි තමන් වහන්සේට සිද්ධ වුණේ කියලා බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී සත්‍යකට සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා කෙලසොන් නැති කිරීමේ නුවණ හේවත් ආසවක්ඛය කර ඥානය ලැබීම පිළිබඳව. එතෙන්ද බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක නැති කිරීම මොකද්ද? දුක නැති කිරීමේ මාර්ගය මොකක්ද? ආශ්‍රවයන් කියන්නේ මොනවද? ආශ්‍රවයන්ට හේතු, ආශ්‍රවයන් නැති කිරීම, ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය මොකක්ද කියලා තමන් වහන්සේට හරියට යථාර්ථ අවබෝධය ලැබුවා කියලා, ඒවා පිළිබඳ යථා අවබෝධයක් ලැබුවා කියලා, ඒ අවබෝධය නිසාවෙන් කාමාශ්‍රවයන්ගෙන්, භවශ්‍රවයන්ගෙන්, අවිද්‍යාශ්‍රවයන්ගෙන් හිත මිදුණා කියලා, ඒ මිදුණු කල්ලි මිදුනේ යන අවබෝධය ඇති වුණු බවත්, ඉපදීම නැති වුණු බවත්, උතුම් නිවන් මඟ සම්පූර්ණ වූ බවත්, එවැගේම රහත් ත්වයේ පිණිස, අරහත්ත්වයේ පිණිස වෙන කල යුතු කිසිම දෙයක් නැති බවත් අවබෝධ වුණා කියලා රාත්‍රී අවසාන යාමේදී මේ තෙවන විද්‍යාවන කෙලසුන් නැති කිරීමේ නුවණ හේවත් ආසවක්ඛය කර ඥානය ලැබුවා කියලා බුදුරජාන් වහන්සේ වෙලාවේ සත්‍යකට සිහිපත් කරනවා. ඒ නිසා තමන් වහන්සේ තුල අවිද්‍යාව දුරු වුණා, විද්‍යාව ඉපදුණා, අඳුර දුරු වෙලා ආලෝකයේ උදා වුණු බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම බුදුහාමුදුරුවෝ සත්‍යක සමග සිහිපත් කරනවා කෙලස් තවන වීරියේ තියෙන ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙක්ට සිද්ධ වෙන්න ඕන දේ තමයි තමන් වහන්සේට මේ මොහොතේ සිද්ධ වුණේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සත්‍යකට සිහිපත් කරනවා ධර්ම දේශනා කරනකොට තමන් වහන්සේගේ සමාධිය පිළිබඳව. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා තමන් වහන්සේ නොයෙක් සිය ගණන් පෙරසර ධර්ම දේශනා කළා තියෙනවා කියලා මතකයි. එතකොට ඒ හැමෝටම ධර්ම දේශනා කරනකොට ධර්ම ශ්‍රවණය කළ අයට තමන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ඒ පුද්ගලයාටමයි කියලා හැඟුණා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට ධර්ම ශ්‍රවණය කරන කෙනාට හිතෙන්නේ මේ මටම තමයි ධර්ම දේශනා කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම සිහිපත් කරලා දේශනා කරනවා මේ සත්‍යකට තමන් වහන්සේ අනුන්ට තමන්ව හඳුන්වා දෙන්න ධර්ම දේශනා කළා නෙවෙයි, ඔවුන්ට ධර්මය අවබෝධ කරවීමට තමයි එහෙම කළේ කියලා. කියන්නේ බණ අහන කෙනාට මේ මටම තමයි බුදුහාමුදුරුවෝ බණ කියන්නේ කියන සිතුවිල්ල එන විදිහට ඒ කටයුතු කළේ. ඒ වගේ සමාධියකටපත් වෙලා කටයුතු කළේ තමන් වහන්සේව අනුන්ට හඳුන්වලා දෙන්න නෙවෙයි, ඒ ධර්ම ශ්‍රවණය කරන කෙනාට ධර්මය අවබෝධ කරවීමට කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යක සමග සිහිපත් කළා. ඒ වගේම ධර්ම දේශනාව අවසන් වෙනවා සමගම තමන් වහන්සේ කලින් හිටිය සමාධි නිමිත්තට හිත ගන්නවා කියලත්, ඒ වගේම
ඒ විදිහට හිත පිහිටවා ගන්නවා කියලත් ඒ විදිහට හැම මොහොතකම හිටියා කියලා සත්‍යකත් එක්ක බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. තමන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී සමාධිය පිහිටවා ගන්න ආකාරය පිළිබඳව තමන් වහන්සේගේ සමාධිය පිළිබඳව බණ අහන අයට ඇහැගෙන්නේ මේ මටම තමයි බණ කියන්නේ කියලා ඒ බුදුරජාන් වහන්සේ ඇති කරගත්ත සමාධියක ප්‍රතිඵලයක් නිසා. එතකොට මේ සමාධියම ඇති කරගෙන තියෙන්නේ තමන් වහන්සේ අනුන්ට තමන්ව හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙන්න වෙයි. ඒ බණ අහන කෙනාට පහසුවෙන් නිවැරදි විදියට ධර්මය අවබෝධ කරවීමට කියලා එතෙන්දී සත්‍යකට බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඊට පස්සේ සත්‍යක දහවල් කාලේ නිදා ගැනීම පිළිබඳව බුදුරජාන් වහන්සේගෙන් කරුණු කාරණා විමසනවා. බුදුරජාන් වහන්සේගෙන් අහනවා බවත් ගෞතමයන් වහන්සේගේ ඔය කටයුතු නම් අරහත් සම්මා සම්බුදුවරයාගේ කටයුතු වගේම තමයි. එහෙම කියලා ඊට පස්සේ අහනවා සාමාන්‍යයෙන් දහවල් කාලේ සතපුණා කියලා වහන්සේට මතකද කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා මට මතකයි. දහවල් කාලේ ඒ කියන්නේ පායන කාලේ අන්තිම මාසේ පිණ්ඩපාත කරගෙන දානේ වැළඳුවට පස්සේ දෙපට සෙවර හතරට නමලා සකස් කරගත්ත ආසනයේ මත දකුණු ඇලයට හැරිලා සිහියෙන් නුවණින් ටිකක් සතපෙනවා මතකයි කියලා බුදුරජාන් වහන්සේ සත්‍යකට සිහිපත් කරනවා. ඒ වෙලාවේ සත්‍යක බුදුරජාන් වහන්සේට සිහිපත් කරනවා බවත් ගෞතමයන් වහන්සේ ඇතම් ශ්‍රමණක් බ්‍රාහ්මණ වරුන් ඔය නිନ୍ଦ ගැන කියන්නේ මුලාවෙන් ඉන්නවා කියලා නේද කියලා. එතකොට බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා නැහැ. ඔච්චරකින් මුලා වුණා කියලා හරි මුලා වුණේ නැහැ කියලා හරි කියන්න බෑ. ඒ වගේ මුලා වීමත් මුලා නොවීමත් ගැන තමන් වහන්සේ ඔහුට කාරණා කියලා දෙන්නම් කියලා ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ සත්‍යකට මුලා වීම පිළිබඳවත් මුලා නොවීම පිළිබඳවත් කාරණා විස්තර කරන්න පටන් ගත්තා. එතකොට සත්‍යක එහෙමයි කිව්වට පස්සේ සත්‍යකගේ කැමැත්ත පරිදි බුදුරජාණන් වහන්සේ මුලා වීම සහ මුලා නොවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ මතය ඉදිරිපත් කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා යම් කෙනෙක්ගේ හිත කෙලටු කරන ආශ්‍රවයන් යම් කෙනෙක්ගේ හිත තුළ හිත කෙලටු කරන ආශ්‍රවයන් තියෙනවා නම් ඒ වගේම දුක් විපාක ඇති පීඩා ඇති පුනර්භවයේ හදන ඒ වගේම නැවත නැවත ඉපදීම තියෙන ජරා මරණ හදන ඒ ආශ්‍රවයන් ප්‍රහීන වෙලා නැත්නම් අන්න මුලා වෙනවා කියලා කියන්නේ ඒ විදියට ආශ්‍රවයන් ප්‍රහීන නොවීම කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ. එහෙම නැත්නම් දවල්ට නිදා ගන්න එක නෙවෙයි මුලා වීම කියලා කියන්නේ ඒ හිත කෙලටු කරන ඒ වගේම පුනර්භවයේ හදන ඒ වගේම ඉපදීම ජරා මරණ සකස් කරන ඒ ආශ්‍රවයන් ප්‍රහීන වෙලා නැත්නම් ඒක තමයි මුලා වීම කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේම යමෙක් තුල සිත කෙලටු කරන ආශ්‍රව නැත්නම් ඒ වගේම දුක් විපාක ඇති කරන පීඩා ඇති කරන පුනර්භවයේ ලබා දෙන යලි යලිත් ඉපදීම ඇති කරවන ජරා මරණ ලබා දෙන ඒ ආශ්‍රවයන් කාගේ හරි ගාව ප්‍රහාණය වෙලා නම් අන්න ඔහු මුලා නොවිච්ච කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ. කියන්නේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය වීමම තමයි මුලා නොවීම කියලා. කෙලසුන්ගේ නැතිවීම කෙලසුන් දුරු කිරීමම තමයි මුලා නොවීම කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. කියන්නේ කෙලස් සහිත කෙනා මුලා වෙච්ච කෙනෙක් විදිහටත් කෙලස් නැති කෙනා මුලා නොවෙච්ච කෙනෙක් විදිහටත් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සත්‍යකට සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරා සත්‍යකත් සමග තමන් වහන්සේ ආශ්‍රවයන් ඒ කියන්නේ තමන් වහන්සේ තුළ මේ කෙලසුන් තල්ගසක කරටියේ කැඩුනා වගේ ප්‍රහාණය වෙලා මුලින්ම සිඳලා ගිහිල්ලා ඒ විදියට කරටියක කැඩුණු තල්ගස නැවත පැල නොවන්නාසේ තමන් වහන්සේගේ හිත කිලුට වෙන ආශ්‍රවයන් තමන් වහන්සේගේ හිත තුළ ඒ කිලුට වෙන ආශ්‍රවයන් නැවත කිසිදාක ඇති වෙන්නේ නැහැ. ඒ ඇති නොවන විදියට අභාවයට ගිහිල්ලා කියලා නැවත කිසිදා කෙලෙස් තමන් වහන්සේ තුළ හටගන්නේ නැහැ කියලා සත්‍යකට බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ සිහිපත් කළා. එතකොට සත්‍යක ශාස්ත්‍රාත්‍රවරුන් පිළිබඳව සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. බවත් ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි, බවත් ගෞතමයන් වහන්සේ අద్භූතයි. ඔබ වහන්සේ සමග කරුණු මතු කර කතා කරද්දී බවත් ගෞතමයන් වහන්සේ ඒවා විවිධාකාරයෙන් විස්තර කරද්දී ඔබ වහන්සේගේ රත්තරන් පාට සම තව තවත් බබලන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ ධර්ම කාරණා තව තව මතු කර දේශනා කරනකොට බුදුහාමුදුරන්ගේ ශරීරයේ වර්ණය බබලනවා කියලා සත්‍යක බුදුරජාණන් වහන්සේ සමග සිහිපත් කළා. මුව මඩල තව තවත් ලස්සන වෙනවා අරහත් සම්මා සම්බුදුවරයෙක්ගේ වගේමයි කියලා සත්‍යක බුදුරජාණන් වහන්සේට තමන්ගේ සතුට ප්‍රකාශ කළා. ඒ වගේම සිහිපත් කරන එක් දවසක් පූර්ණ කාශ්‍යප සමග එක් දවසක් මක්ඛලී ගෝසාල සමග එක දවසක් අජිත කේස කම්බලී සමග තවත් දවසක් පකුද කච්චායන සමග තවත් දවසක් සංජය බෙල්ලට්ටි පුත්ත සමග
තවත් දවසක් නිගණ්ඨනාථ පුත්‍ර සමග වාද කරන්න ගියා. ඒගොල්ලෝ වාදයේ පටන් ගත්ත ගමන් මේක වෙන කරුණකින් වැහුවලු. ඒ වගේම අදාළ නැති කතාවල් ඇදලා ගත්තා. ඔවුන් කෝපය, ද්වේෂය, නොසතුට පහල කළා කියලා සත්‍යක බුදුරජාන් වහන්සේ සමග සිහිපත් කරනවා. නමුත් බවත් ගෞතමයන් වහන්සේ ඒ විදිහට කරුණ අවශ්‍ය ප්‍රශ්න කරද්දී බවත් ගෞතමයන් වහන්සේ හරි හොඳට ඒවා විස්තර කරලා දුන්නා කියලා මේ සත්‍යක බුදුහාමුදුරන් වර්ණනා කරනවා. එතකොට රත්තරන් පාට සම තව තවත් බබලනවා, මුව මඩල තව තවත් ලස්සන වෙනවා, අරහත් සම්මා සම්බුදුවරයෙක්ගේ වගේමයි කියලා තවදුරටත් සත්‍යක බුදුරජාන් වහන්සේව ඒ අවස්ථාවේ වර්ණනා කරන්නට දුනා. ඊට පස්සේ සත්‍යක බුදුරජාන් වහන්සේගේ මේ දේශනාව සතුටින් පිළි අරගෙන බුදුරජාන් වහන්සේ ළඟින් පිට වෙලා යන සූදානම් වෙනවා. එතකොට සත්‍යක බුදුහාමුදුරන් සිහිපත් කරනවා අපි එහෙනම් දැන් යන්නම් අපිට කළ යුතු බොහෝ වැඩ තියෙනවා. ඒ නිසා එහෙම කියලා සත්‍යක බුදුරජාන් වහන්සේ ළඟින් පිටත් වෙන්න හදනකොට බුදුරජාන් වහන්සේ සත්‍යකට සිහිපත් කරනවා නුඹ යමක් සඳහා සුදුසුයයි හිතන්නේද දැන් ඊට කාලයයි කියලා බුදුරජාන් වහන්සේ සත්‍යකට ප්‍රතිචාර දැක්වෙනවා කියලා ඔබට යන්න අවශ්‍ය නම් දැන් ඔබට යන්න අවසරයි කියලා අවස්ථාව කියලා බුදුහාමුදුරුවෝ සත්‍යකට පිටත් වෙන්න අවස්ථාව අවසර ලැබලා දුන්නා. එතකොට මේ නිගණ්ඨ පුත්‍ර සත්‍යක බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු මේ දේශනාව ඊ타ත්ම සතුටෙන් පිළි අරගෙන අනුමෝදන් වෙලා ඒ ආස්තනයෙන් නැගිටලා පිටත් වෙලා ගියා කියලා මේ සූත්‍රය තුල අපිට දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට විශේෂයෙන්ම මහා සත්‍යක සූත්‍රය තුලදී බුදුරජාණන් වහන්සේ සත්‍යක සමග සිදු කරපු සාකච්ඡාවක් තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ආකාරය ඒ කාලේ විඳින ලද දුක් ගැහැට පිළිබඳව ඒ වගේම කරන ලද ඒ දුෂ්කර ක්‍රියාවන් පිළිබඳව ඒ වගේම දීර්ඝ විස්තරයක් මේ සූත්‍රය තුල අපිට දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතන බෝධිසත්ව චරිතය පිළිබඳව ඒ වගේම දියුණු කළ සිත ඒ වගේම දියුණු කර නැති සිත ඒ වගේම දියුණු කළ කය දියුණු නොකළ කය පිළිබඳව මේ සූත්‍රය තුල සඳහන් වෙනවා. එතකොට සත්‍යක බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කාය භාවනාව චිත්ත භාවනාව පිළිබඳව අහ ප්‍රශ්න ඒ වගේම බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ පැවිදි වෙච්ච දා පටන් කිසිම දුකක් හරි සැපක් හරි තමන් වහන්සේගේ හිතේ යටපත් කළේ නැහැ කියලා පවසපු ආකාරය එවැගේම තමන් වහන්සේට මුණගැහිච්ච ගුරුවරු පිළිබඳව සේනානී කියන නියංගමේදී වැටහිච්ච උපමා තුනක් පිළිබඳව අප්‍රාණික ධානයේ වඩපු ආකාරය ආහාර අඩුවෙන් ගත්ත හැටි එතකොට ශරීරයට වෙච්ච දේවල් දෙවරු මිනිස්සු දක්ව ප්‍රතිචාර දුෂ්කර ක්‍රියා අත්හරපු හැටි පස්වග භික්ෂුන් අත්හර ගිය හැටි එවැගේම ධාන ලැබපුවා දිවිද්‍යාවන් ලැබපු ආකාරය බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරනකොට පවත්වා ගන්න සමාධිය පිළිබඳව දහවල් නිදා ගැනීම පිළිබඳ බුද්ධ මතය මුලා වෙනවා කියන්නේ මොකද්ද මුලා නොවෙනවා කියන්නේ මොකද්ද කියලා මේ බුදුදහමට අනුව මුලා වීම කියන්නේ මොකද්ද මුලා නොවීම කියන්නේ මොකද්ද කියලා මෙන්න මේ කියන කාරණා මේ සූත්‍රය තුලදී අපිට දැකවලා ගන්න පුළුවන්කමක් ලැබෙන නිසා වැදගත් ධර්ම කාරණා රාශියක් සිහිපත් කරන අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චරිතය පිළිබඳව දුෂ්කර ක්‍රියා කරපු ආකාරය පිළිබඳව ඊ타මත්ම සංවේදී ධර්ම කාරණා රාශියක් අන්තර්ගත සූත්‍ර දේශනාවක් විදිහට මේ මහා සත්‍යක සූත්‍රය අපිට සිහිපත් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. අනන්ත සසර පුරා ලබාගත් ආශීර්වාද පුණ්‍ය ශක්තිය දෙවියන්ට අධිපති සක්‍රදේව රාජෝත්තමයන් වහන්සේ ප්‍රධාන විරෝධ විරූපාක් දුතරාස වෛශ්‍රවණ කියන සතරවරන් දිව රාජෝත්තමයන් වහන්සේලා ඇතුළු අනන්ත සක්කල වාසී සිරුම දෙවියන්ට බ්‍රහ්මීන්ට නාගීන්ට ආධ්‍යාත්මික උත්තමයන් වහන්සේලාට අපවත් ඒ වදාළ මාගේ ගුරු දේවෝත්තම අධිකරු දොඩම්ගොඩ ඉන්දසර නායක හඳුරන් වහන්සේ දඹර රේත නායක හඳුරන් වහන්සේ ප්‍රධාන සසර පුරාට අපවත් ඒ වදාළ සිරුම හඳුරන් වහන්සේලාටත් මේගේ සිරුම දායකකාදීන්ටත් ඥාතිතු මිත්‍රාදීන්ටත් එවැගේම සුජීවත් වෙන මාගේ ආදරබර මෑණියන් වහන්සේ ඇලිස්තුනා විජේවර්ධන උපාසිකා මාතාව ආදරබර පියාණන් වහන්සේ කේකේඩී පේදාස රණවීර උපාසක මහත්මයා ප්‍රධාන මගේ ජීවිතයට ආශිර්වාද කරන ගිහිපති කල්යාණ මිත්‍ර සත්පුරුෂ දේශීය විදේශීය හැමදෙනාටමත් මටත් සසර ගමන සුවපත් කර ගන්නට සුරක්ෂිත කර ගන්නට තුන් නිවනින් සැනසෙන්නට මේ සූත්‍ර දේශනා පාරමිතාවක් වේවා ශක්තියක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්බේ නාගානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්බේ සත්තානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ හෝති මාරස්ස පරාජයෝ හි උග්ඝෝ සුයං දේවගණා ප්‍රසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයිහං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ඝෝ සුයං දේවගණා ප්‍රසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයිහං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ඝෝ සුයං දේවගණා ප්‍රසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයිහං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති ඉමිනාතේ සමිජ්ජතු හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි ඉසුරුපුර බෝසමුදු පිහිටයි